වුණාම කොහොමද? ඒවා බලන්න කට්ටිය නෑ. අසත්පුරුෂකම. ඒ වාගේ උන් ඇසුරු කරන එක තමයි ඊළඟ පිරිහීම. යම්කිසි ගමක හෝ වේවා, නගරයක හෝ වේවා, විශ්වවිද්‍යාලයේ හෝ වේවා, රැකියා කරන තැන හෝ වේවා, කච ගා අනිත්‍යුන්ගේ ඇදකි කියයි ඉන්න පව්කාර අසත්පුරුෂයෝ සිටින්නා එවැනි අසත්පුරුෂයන්ට ලං වෙන සියලු දෙනා පිරිහෙනවා. සත්පුරුෂයන්ට ලං වෙන අය දියුණු වෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනය හරි පිටත් තියෙයි. රජතුමා මිහිරි අඹ කනවා. ඉස්සර වෙච්ච දෙයක්. පැණි වැහෙනවා. එතරම් මිහිරි. ඉරිසියා කොළයි කෙනෙක්. එයා කල්පනා කළා රජුරුවන් පැණි වැහෙන මී අඹ කන එක එයාට රුස්සන්නේ නැහැ. එහෙම ඔය අද කාලේ වගේ රුස්සන්නේ නැහැ. එයා ගත්ත අසත්පුරුෂයෙන්ගෙන් ගන්න පුළුවන් අසත්පුරුෂ අදහස්. අසත්පුරුෂයන්ගෙන් අසත්පුරුෂ අදහස් ගන්න පුළුවන්. ඊට පස්සේ එයා කිව්වා ඔය අඹ ගහ වටේ ඉඳපන් කොහොඹ ගස් කියලා. ඉන්දිවුවා. කාලයක් ගියට පස්සේ අඹ තිත්තරා ගැහුවා. මිහිරි අඹ ගහ වටේ කොහොඹ ගස් තිබිලා අඹ තිත්තයි. අර යටි මුල් සම්බන්ධ වෙලා. මේ ලෝකේ උත්තම කෙනෙක් වෙන්න පුළුවන්. වට කරගෙන ඉන්නේ අසත්පුරුෂයෝ නම් ඔහුට දානාගත විනාශේ නියතයි. ඔබ හොඳ වෙන්න පුළුවන්. වටේ ඉන්නේ අසත්පුරුෂයෝ නම් කවදා හරි අමාරුවේ දානවාමයි යෝක. අසත්පුරුෂයාගේ සතුට ඒක. ඊට පස්සේ අපි අඳුරන ළමෙක් එයා බිස්නස් එකක් පටන් ගන්න. ඒකේ එක කොටසක් තමයි මේ ෆෝන් වල මේ ඩිලීට් වෙච්ච ඒවා මේ ආපහු අරන් දෙනවා. මෑකිලා ගිය මතකේ ආපහු අරන් දෙනවා. ෆෝන් එකේ හරි මොකේ හරි. ඊට පස්සේ මෙයා එක දවසක් මේක කළා දෙවෙනි දවසේ කරනකොට එකපාරම කොල්ලෙක් දරි පිටි ගාලා ඇවිල්ලා කියලා මල්ලි මෙන්න මේකේ තියෙන ටික අරන් දියම් මේක ඩිලීට් වෙලා කියලා. ඉතින් මෙයා එකපාරම මේක අරන් දීලා බලනකොට තමන්ගේ බැඳපු ගෑණි වෙන එකක ගහව ෆොටෝ. ඊට පස්සේ ඒක ඉවර වුණේ පවුල් කඩා කප්පල් වෙලා. ආරංචි වුණා මේ කොල්ලන්ට එදායින් මේ බිස්නස් එක නවත්තුවා. සත්පුරුසයි. සල්ලි හොයන්න කරන දේවල් වලින් තවත් පවුල් කඩා කප්පල් වෙනවා නම් අසත්පුරුසයි. සමහර මිනිස්සු අපෙන් විසඳුම් හොයාගෙන එනවා ප්‍රශ්න වලට එක්කෝ බාහිර එකක් දාන මිනිස්සේ. කොහොමද දෙයියනේ විසඳුමක් කියන්නේ? අසත්පුරුෂ මාවතේ යන්නේ. සමහර ගෑනු වෙනවා මේ දුක් ගැන විලි කියාගෙන මිනිහාට දෙස් දෙවුල් තියාගෙන යම්කිසි ස්ත්‍රියක් මිනිසයාට බැනගෙන නම් ප්‍රශ්නේ පටන් ගන්නෙ අපිට අදහස් එන්නේ අසත්පුරුෂ භූමියේ. ඔවුන් දෙස දෙවිවරු බලද්ද ඔවුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙද්ද අසත්පුරුෂ භූමියේ ඉන්නේ. අසත්පුරුෂය සේවනය කරන්න එපා සත්පුරුෂය සේවනය කරන්න කියලා යමක් ඇද්ද? ඒකයි දියුණුව. ඒ නිසා සමහර වෙලාවට බලන්න සමහරට බණ අහන්න වෙන්න පුළුවන්. එකට ගමන් බිමන් යන්න වෙන්න පුළුවන්. නමුත් අසත්පුරුෂයි නම් ඇසුරු කළොත් ඉවරයි. මෙන්න කණ්ණාඩිය. කණ්ණාඩියෙන් බලන්න තමන් ඇසුරු කරන අය කවුද කියලා. කොච්චර නිවන් දකින්න තැටමෙව්වත්, දත් මිටි කෑවත්, කොච්චර ගැඹුරෙන් බණ හැව්වත්, කොච්චර සති ගණන් භාවනා කළත් අසත්පුරුෂ ආශ්‍රය අයින් කළා නැත්නම් සත්පුරුෂයාට ලං වෙලා නැත්නම් ඔබ හොයන නිවන ඔබට මුණ ගැහින්නේ නැත. මාග්නිසාදයට අසත්පුරුෂය ඇසුරු කරන එක සත්පුරුෂය ඇසුරු නොකරන එක පිරිහෙන කරුණක්. අසතං ධම්මං රෝචේති තම්පරා භවතු මුඛං. අසත්පුරුෂ ධර්මයට කැමැති. ඒ කියන්නේ අසත්පුරුෂයෝ කියන ඒවාට හරිය කැමැති.
අර පෞගිය කාලවල කුණුහරුප බණ ගියේ අම්මෝ කඩයක් ගානේ කොළඹ කොටුව පුරා මේ මුස්ලිම් අය පවා කඩවල් වල දාලා තිබ්බා. ඒක කුණුහරුප බණ. අසතන් ධම්මං රෝචේති. අසත්පුරුෂ බණ වලට කැමති. පිරිහීම. විහිළුවට කැමති. පිරිහීම. කාට හරි බැනපු ඒවට කැමති. පිරිහීම. ඔය කොල්ලන්ගේ කෙල්ලන්ගේ ෆෝන් වල ඔය Facebook වල ඊළඟට තමන්ගේ ෆෝන් එකේ දාගෙන ඉන්න ෆොටෝ වල බලන්න එක එකාට බැනපු ඒවා විකට ඒවා කාටුන් ඒවා අසත්පුරුෂ ධර්මය. ඒ නිසා තථාගත ශ්‍රී සද්ධර්මය නැතුව බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් බාහිර දේවල් අහනවා කැමති වෙනවා හොයනවා කියලා යමක් ඇද්ද? එය පිරිහීමයි. ඔබ වැඩිපුරම කියවන්න ආසා නවකතා නම් අඩුවෙන්ම කියවන්නේ බණ පොත් නම් ඔබ පිරිහෙන මාවතේ ඉන්නේ. නවකතා වනායි මනක් කල්පිත දෙයයි. එක එක්කෙනාගේ හිතවල හට ගන්නා වූ උපකල්පනයි. ඒවට මාස කර කර යනවා. අද කාලේ නවකතාවක් නැතුව මට මුණ ගැහුණා. මට පිට රටකදී නවකතා ලියන කතිකාචාර්යවරේ. එදා ධර්ම දේශනාවට විරාගය ගැන මම බණ කිව්වේ. අනිත් අයගේ හිතේ රාගය ඇති කරන්න එපා. අනිත් අයගේ හිතවල ද්වේෂය ඇති කරන්න එපා. අනිත් අයගේ හිතවල මෝහය ඇති කරන්න එපා කියලා ධර්මයේ දේශනා කළේ. පින්වත්නි ඔන්න යම්කිසි කෙනෙකුට ෆෝන් එකකින් හරි මොකකින් හරි යමක් දකින්න ලැබෙනකොට රාගය ඉපදෙනවා. එයා සත්පුරුෂයෙක් නම් ඕක කාටවත් දෙන්නේ නැහැ. අද Tamanට යමකින් රාගය ඉපදුනද ඒ රාගය ෂෙයා කරනවා අනිත් අයට දෙනවා. අසත්පුරුෂයි. ඉස්කෝලවලත් ඉන්නවා විශ්වවිද්‍යාලවලත් ඉන්නවා වැඩපළවල් වලත් ඉන්නවා ජරාව බල්ල අනිත් එක්කිනාට පෙන්නනවා මෙන්න බලාපන්. අපි අඳුරන ආරණ්‍යක රුවන්වැලි සෑයේ බසවක් කුළුම වැවායිනේ රිදි කඩයක් කරපු කෙනෙක් අපි අඳුරන ආරණ්‍යක මහාන වුණා. ඒ හාමුදුරුව මට මුණ ගැහුණා. මට කියනවා හාමුදුරුවනේ දැන් රෙදි බිස්නස් කරගෙන ওই තැන් වල එක එක බිස්නස් කරගෙන යනවනේ. මේ වයසට පලච්ච ගෑනෝ ෆෝන් වලින් ජරාව බැලලා මල්ලි මේකත් බලාපන් කියලා දෙනවලු අර. අසත්පුරුෂයි. අසත්පුරුෂයි. රාගය ඇති වෙන එකක් අනිත් අයට දෙනවා නම් අසත්පුරුෂයි. Tamanට මොනවාරි අහපු ගමන් තරහ ගියා. ඒක දෙනවා ගෙදෙට්ට. අසත්පුරුෂයි. සත්පුරුෂ අම්මා කෙනෙක් මුණ ගැහුණා. ඒ අම්මා ඔන්න මොකකට හරි දෙයකට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා යනකොට ඒ හාමුදුරුවෝ ඒ මහා නෝනාගේ මහත්තයට බැනලා. ඔයගේ මහත්තයා දන්නවද මේකයි කියලා මේ වඳින්නවත් දාත් නැහැ කියලා හොඳටම බැනලා. ඊට පස්සේ මේ එක එක හාමුදුරුවන්ට ඒ සැලකිලි අපිට නැතේ කියලා. ඊට පස්සේ කියලා නෑ හාමුදුරනේ අපේ මහත්තයා මහතයි. වඳින්න අමාරුයි කොන්ද පාක් කරගන්න අමාරුයි කියලා. එහෙමනම් වැසිකිලි යන්නේ කොහොමද? ඉතින් අර උපාසකම්ම එහෙම කර නිහඬ වෙලා. ඊට පස්සේ උන් ධර්ම දේශනාවකට හරි කොහෙට හරි ගිය වෙලාවක ඒ උපාසකම්මා මාත් කැවිලා කිව්වා හාමුදුරනේ මෙහෙම කිව්වා අද වෙන්නක් මම මහත්තයට කිව්වේ නෑ කිව්වා. අම්මා මාත් කැවිලා පුරුසයි. උන්දට දෙව්ලෝ තියෙනවා. ඇවිස්සන ඒවා කන් වල තියන්න එපා. අනිත් අයට විරාගය ඇති වෙන්න විදියට කරුණු කියන්න රාගය ඇති කරවන්න එපා. මේව සසරට බලපානවා කියලා ධර්ම දේශනා කළා. ඇයි
අද කාලේ නවකතාවක් කියන්නේ ඒක ඇතුලෙන් රාගී ශෘංගාචාර්යතුමා ආවා. අවිලා කෝ හාමුදුරනේ ඔය විදිහට නම් මට නවකතා නම් ලියන්න. ඉතින් මම කියන්නේ ගියේ මං ඔතට කැහුව තරහයි කිව්වා. සත්පුරුසයි. උන්දට දෙව්ලෝ තියෙනවා. ඇවිස්සනේවා කන් වල තියන්න එපා. එන්ට විදියට කරුණු කියන්න රාගය ඇති කරවන්න එපා. මේව සසරට බලපානවා කියලා ධර්ම දේශනා කළා ඉවර වුණා. මේ පිට රටකදී අර කතිකාචාර්යතුමා ආවා. අවිලා කෝ හාමුදුරනේ ඔය විදිහට නම් මට නවකතා නම් ලියන්න වෙන්නේ නැහැ කිව්වා. මම දැන් ලියාගෙන යන නවකතාව දැම්ම නතර කරන්න වෙනවා කිව්වා. ඇයි අද කාලේ නවකතාවක් කියන්නේ ඒක ඇතුලෙන් රාගී ශෘංගාරේ ඉපදෙන්න ඕන. ද්වේෂය ඉපදෙන්න ඕනේ. ඒක ඇතුලේ තියෙන යුද්ධේ කරගහගෙන යා යුතුයි. නමුත් ධර්මයට ද්වේෂය කරන ධර්මයට කැමති නැති ලෝකේ එවැනි හැඟීම් යම් පොතකින් උද්දීපනය වෙනවා නම් නව නලු රසම තියෙනවා නම් පොතක ඒ පොත සම්මානයටපත් කරනවා. මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පොත් 50 ගානක තියෙනවා. කබඩ් ගණන් පුරවලා එක පොතක එක තැනක් කියද්දි රාගය ඇති වෙන්නේ මේ පත්තරයක් බලනකොට පත්තරේ ඉවර වෙනකොට සිය වතාවක්වත් රාගෙ ඉපදිලා සිය වතාවක්වත් තරහා ගිහිල්ලා ඇයි මේ ලෝකෙට ආයෙමත් ආශා කරන්නේ? මේ ලෝකේ නේද ඉඩන් තියෙන්නේ. ඒවට ආශා කිරීම වනාහි ඔය පිරිහුණු ලෝකෙට ආශා කිරීමයි. තමන් ඉදිරි පිටම මිනිස්සු මැරෙද්දී තව මිනිස්සු වීඩියෝ කරනවා මේ නේත්‍ර වලින් බලන්න පුළුවන් වෙයි. අපි අපේ රට රැකගන්න කියලා මිනිස්සු කතිර ගගහා පාර්ලිමේන්තුවට දාපු අය සෙල් කොහේ හරි අහලා කවුරු හරි කියපු දෙයක් අහලා කියන්නේ මේ බණ කියන හාමුදුරුවෝ නිකන් නෙවෙයි බණ කියන්නේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගත්තොත් එහෙම ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 20ක් බණ කියලා නැහැ. අවුරුදු 20ක් ධර්මයේ කියවලා. අවුරුදු 20ක් ධර්මයේ හොයලා. ත්‍රිපිටකයේම 10-12 වතාවක් කියවලා මිනිස්සුන්ට කියන්න බණ ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි මාව මහාන කරපු මගේ ගුරු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමන්ට සසරින් නිදහස් වෙන්න ධර්මයේ හොයාගෙන ගිය කෙනෙක්. උන්වහන්සේ අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කළ අවුරුදු 20කට පස්සේ ඒ නිසා අනේ අඳුරේ ගිය මටත් මහාන වෙලා බණපදයක් කියාගෙන කුසල් පුරන්න පුළුවන් වුණා. ඒ වාගේ උත්තමෙක් බණ කියපු නිසා. ඒ නිසා උතුම් පුරුෂයෝ ධර්මයේ කියද්දී විවේචනය කරන්න හොඳ නැහැ. පව් සිද්ධ වෙනවා. අපි දන්නේ මේවා. සත්පුරුෂයෝ අනිත් අය අමාරුවේ වටන්නේ. ඒ නිසා අසත්පුරුෂයන්ගේ බණ යම් කිසි කෙනෙක් අහනවා නම් අසත්පුරුෂ ධර්මයක් ඒකේ නා පිරිහෙනවාමයි. දැන් අපි කියවන මේ දවස්වල මහ වෙනවට බැනගෙන යනවා. ඕක අහන්න පුරුදු වෙච්ච කෙනාට බැනුම් මිසක් ධර්මය අහන්න තියනවද? නෑ. එයාගේ ඔලු ගෙඩි පිරෙන්නේ බැනුම් වලින්. ඔලු පිරෙන්නේ අඩුපාඩු වලින්. මේ තියෙන්නේ අඩුපාඩු අයින් කරගන්න කියලා ධර්මයක්. ඊට පස්සේ කියනවා දෙවියා ඉතිහෙතං විජානාම ဒ ුතියෝසෝ පරාභවෝ. ඔන්න දෙවෙනි වතාවට දෙවෙනි කාරණාවත් ඇහුවා. තතියම් භගවා බ්‍රෝහි භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි කරුණ මොකද්ද? පරාභවතෝ මුඛං පිරිහෙන දොරටුව පිරිහෙන මුඛය. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා නිද්දා සීලී සබා සීලී අනුට්ඨාතාච යෝනරෝ. නිද්දා සීලී නිදා ගන්න එක ඕන බවලත් අයට වෙච්ච දේ. බවලත් අය නෙවෙයි කාටත්
බුදියා ගැනිල්ලමයි. බුදියා ගැනිල්ලමයි. පුංචි කාලේ ගත්තොත් අවුරුදු මාස දෙකක් තුනක් යනකල් පොඩි එකා බුදියාගෙනමයි. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් යනකල් පොඩි උන්ගේ වැඩේම වැඩිපුර බුදියා ගන්න එකමයි. ඊළඟට ලෙඩ වෙලා නිදා ගන්නවා. ඊළඟට දවසට පැය 8ක් ගත්තොත් එහෙම දවසට, ඒ කියන්නේ දවසට අපි ගත්තොත් එහෙම 3න් පංගුවක්ම නිදා ගන්නවා. ඒතකොට අවුරුදු 60ක් ජීවත් වෙන කෙනා අවුරුදු 20ක් අනිවාර්යෙන් බුදිය ගන්නවා. නිද්‍රාව, නිදා ගැනීම වැඩි. මොනවාරි වැඩක් කළා මහන්සි පොඩ්ඩක් ඇලවෙන්න ඕන. නිදා ගැනීම හැම වෙලාවෙම සමහර ගෙවල් වල ඉන්නවා කෙල්ලෝ අම්මෝ කිව්වට තරහින් දෙපා මේ කෙල්ලෝ නොදකින් කියලා හිතෙනවා. මේ අම්මලා ඇවිල්ලා ප්‍රශ්න කියන්නේ ඉස්කෝලේ යනවා එනවා බුදියා ගන්නවා. බුදියා ගැනීම පොත්වල පපුවට කියනවා පොත් බලාපන් කියලා පොත පපුවට තියාගෙන යන්නේදී. ඊට පස්සේ යම්කිසි නිතර නිදා ගන්න ස්ත්‍රියක් යම්කිසි පිරිමියෙකුට විවාහ වෙන්න සිද්ධ වුණොත් ඒ පිරිමියා සසරේ බොහෝ පව් කරලා තියෙන කෙනෙක්. අම්මලා වනායේ නිନ୍ଦ අඩු අයයි. අන් අය වෙනුවෙන් නිදි වරණ අයයි. යම් ගෙදරක ස්ත්‍රියක් නිදා ගන්න වැඩිපුර යොමු වෙලා නම් ඒ ගෙදර එපමණකින්ම පිරිහිලා. නිදා ගැනීම. දරුවන් පෝෂණය කරන්න තියෙද්දි පියා නිදාගෙන නම් ඉන්නේ. යම් ගෙදරක පියා නිදා ගන්නවා වැඩි නම් ඒ ගෙදර ඉවරයි. නිද්දාශීලී, සභාශීලී කියන්නේ පිරිසට කැමති, කතාවට කැමති. කතාවට පිරිසට ඒක මෙහෙමයි මිනිස්සුම ගොඩක් එන්න ඕනේ නැහැ. ගෙදර හැම වෙලාවෙම ටීවී එක දාලා නම්. හැම වෙලාවෙම ටීවී එක දාලා නම් සභාශීලී. ලෝකෙත් එක මුහු වෙනවා නිතර. පිරිසත් එක්ක ඉන්න කැමති ගොඩක් වෙලා. තනියෙන් එන්නම කැමති නැහැ. ඒ අය පිරිහෙනවාමයි. ඉතින් ඕනම ගෙදරක බලන්න තමන්ගේ දරුවෙක් විනාශ වෙලා නම් කොල්ලෝ රංචුවක් එක ඉන්නේ. තනියෙන් පාඩුවෝ එක්කෙනෙක් දෙන්නෙක් යාළුවෝ ඇසුරු කරගෙන ඉන්න දරුවෝ පිරිහෙනව අඩුයි. රංචුවක් එක ඉන්නේ ඕනනම් පිරිහෙනවමයි. කරන්න දෙයක් නැහැ. සභාශීලී. අනුට්ඨාතා නැගී සිටීමක් නැහැ. නැගී සිටීමක් යම්කිසි වරදකින් නැගී සිටීමක් තියෙන්න ඕන. දුප්පත් කමෙන් නැගී සිටීමක් තියෙන්න ඕන. අකුසලෙන් නැගී හිටීමක් තියෙන්න ඕන. මොකක් හරි හදාගෙන තියෙන්න ඕන. නැගී හිටීමක් නැත්තම් පිරිහෙනවාමයි. වෙච්ච දේ වුණා කියලා දිගටම වැරද්දේ ගියොත් එහෙම නැත්තම් උපන්දා ඉඳලා එදා ඒ විදිහටම නම් ඉන්නේ. නැගී හිටින්න උත්සාහ කරන්නේ නැත්තම් පිරිහෙනවාමයි. සමහර අයගේ බුලත් කඩේ අවුරුදු 50ක් ගියාට පස්සෙත් බුලත් කඩේමයි. නැගින්නේ. මේට අවුරුදු 10කට කලින් වැරද්දක් වුණා අදටත් ඒ වැරද්ද සිද්ධ වෙනවා. නැගී හිටින්නේ මතක තියාගන්න වැරද්දෙන් පව් රැස් වෙනවා. අකුසලෙන් පව් රැස් වෙනවා. හැබැයි ඒක හදාගත්තොත් නැගී හිටියොත් කුසල් රැස් වෙනවා. එයා දියුණු වෙනවා. පිරිහෙන්නේ මේ බණ ටිකවත් අහලා ජීවිතේක වැරද්දක් හරි හදාගන්න දොරටුවක් වැහෙනවා පිරිහෙනවා. එක වැරද්දක් මිනිහට බනින්න පුරුදු වෙලා නම් ඒක නැති කරගන්න. නිදා ගන්න වැඩිපුර පුරුදු වෙලා නම් ඒක අඩු කරගන්න. කතාවට වැඩි පුරුදු වෙලා නම් රංචුවට යන එක වැඩි නම් ඒක හදාගන්න. මේ බණ ආන එක නිකන් අහලා ඔහේ යවන්න එපා. මේ ආපු බණෙන් එකක්
බණ 200ක් ඇහුවොත් එහෙම අවුරුදු දෙකකින් අඩුපාඩු 200ක්. හැබැයි හොඳට මතක තියාගන්න අපේ ජීවිතය ආපස්සට බලනකොට අපිට වද දෙන අපි විනාශ කරන අඩුපාඩු ගොඩක් නෑ. එකක් දෙකක් තියෙන්නේ. ඒක හදාගත්තොත් හරි. කැමැත්තවත් උපද්දව ගන්න. අලසයි ඔය කිසි පණක් නෑ. ඒ අලස ගමර තමයි නින්ද. ඇහැරිච්ච ගමන් කතාව. ඊට පස්සේ නැගී හිටින්න බෑ. පණ නැති චරිත. අනේ අද කාලේ ඊලන්දාරී ඉන්නවා මේ අවුරුදු 18 20 කොල්ලෝ වතුර බෝතලයක මූඩිය කඩා ගන්න බෑ මොන්ට. මල් පෝච්චියක් උස්සා ගන්න බෑ. අනේ දෙයියනේ අපේ රටේම නේද මහ ගල් පර්වත උස්සලා මේ යුද්ධ කොලේ. අපේ රටේම නේද මේ යගදාව මිරිකල වතුර ගත්තේ. අපේ රටේම නේද උරපත්තෙන් ගහලා ප්‍රාකාර බින්දේ. අපේ රටේම නේද මහ ගල් කුරුණු උස්සලා ගල් ටැඹවල් හිටෙව්වේ. අනේ අපේ උන්ට වැඩි ඕනේ කෙල්ලන්ට අතු ගන්න කිව්වොත් ගෙදරක පොඩ්ඩක් අතු ගාලා කියනවා අම්මා කොන්දරේ දෙනවා. ආදාහෙට බරක්වත් උස්ස ගන්න බෑ. අලසයි. දරුවෝ 12ක ඉන්න අම්මා 12ගෙම රෙදි හොදලා ඇඳුම් පැළඳුම් ටික හොදලා වලමුත් හොදලා දැන් ඉන්න බවලතාට සරමක් හොදපු ගමන් මිනිස්සයා කි කොන් දෙකක්මයි වොෂින් මැෂින් එකක් ගෙනත් දියන් කියනවා. අලසයි. දරුවෝ 10 දෙනාටම උයලා අම්මලා ඒ කාලේ උයලා කන්න දුන්නා. තව කවුරු හරි ගෙදරට ආගන්තුකෙක් આવුත් ආයෙ උයනවා. දැන් ලිපපත්තු කරගන්න බෑ ගෑස් දියන් කියනවා. වෙලා ඉවරයි. ඊට පස්සේ දැන් ඒ කාලේ කාන්තාවන්ට බයිනකොට පාවිච්චි කරපු තමයි තොපිට මොලයක් නැහැ හැඳිමිටේ මොලේ කියනවා. හැඳිමිටේ මොලේ කිව්වේ හැඳිමිටෙන් බත් ටික කූරු ගාලා අර ඉතුරු වෙන බත් ඇටේ පොඩි කරලා කියන්න පුළුවන් බත ඉදිලාද නැද්ද කියලා. දැන් ඉන්නේ උන්ට ඒකත් බෑ. ඇයි රයිස් කුකර් එකේ ගැහුවා විනාඩි 20න් ඕෆ් වුණා. උන්ට ස්විච් එකේ නෝන අලසයි. අනේ කවදාද බත් ටිකක් මහන්සියෙන් උයන්නේ. සමහර ගෙවල් වල ඉන්නවා කසාද බැඳපු දා ඉඳලා බිරිඳ උයපු කෑමක් කාලා නැහැ. බිරිඳගේ අතින් උයන කෑමක් ස්වාමියා කෑවේ නැහැ කියලා යමක් ඇද්ද? ඔහුට විවාහ ජීවිතේ සැපයක් නැහැ. තමන්ගේ අතින් උයපු කෑම ටිකක් තමන්ගේ මනුස්සයාට කන්න දුන්නේ නැහැ කියලා යමක් ඇද්ද? ඒ විවාහ ජීවිතේ ධර්මයක් නැහැ. විවාහය කියන්නේ කාමසේවනයේ නෙවෙයි. විවාහය කියන්නේ හරි විදිහට කසාද බැඳලා හරි විදිහට පති පත්නී ගුණධර්ම දිනු කරගෙන හිටියොත් පන්සලකට නොගිය දෙව්ලෝ යනවා. අහෝ එවැනි යුගයක් කොහින් හොයන්නද අද? අලසයි. තමන්ගේ ස්වාමියා හදලා දෙන තේ එක බොන්න විවාහ වුණ බිරිඳ කැමති වෙන්න එපා. ඒක ඈට සාපයක්. ස්වාමියාගේ තේක තමන්ගේ අතින් හදලා දෙන්න ඕන. අතපය පන තියෙද්දින් දරුවෝ දෙමව්පියන්ගේ අම්මට කියලා ඇඳුම් හොදගන්න එපා. සාපයක්. අලසකම නැමැති පිරිහීමේ දොරටුවට යන්න එපා. අදට කෝපේ හොදන්නේ තේ බීලා. කෑම කාලා පිඟානේ හොදන්නේ. සමහර ළමයි පුරුදු වෙලා ඉන්නවා. තවමත් අම්මා ආනන බත් කට කන්නේ අවුරුදු 20යි. අපිට මොන ගහිලා තියෙනවා? අපි හිතනවා අම්මගේ ආදරේ මෙයා අම්මට තියෙන හුරතලී කියලා. හුරතලී නෙවෙයි පිරිහීමේ දොරටුව. තවත් ණය වෙනවා බත් කටක් ගානේ වදපු අම්මාට. අත පන තියෙනවා නම් රෙදි ටික හොදා ගන්න ඕන. දැන් ඊළඟට තව යනවා බලමු. කෝධ පඤ්ඤානෝ තම් පරාව කෝධ ප්‍රඥාව තරහව ඒකට ඥානෙ උපදිනවා. තරහවට
බලන්න අද කාලේ හොස්සලගේ මැස්ස යන්න බෑ. පුදුම විදිහට මේ ගෙවල් වල මිනිසුන්ට තරහ යන්නේ. පුදුම තරහ. සමහර වෙලාවට මේ තරහ යනවා මේ මතක නැහැ. අපිට ඇවිල්ලා කියනවා හාමුදුරනේ හරි හොඳයි අපේ මහතෙරුව ටිකක් තරහ යන එක විතරයි. කියනවා හාමුදුරනේ අපේ ළමයාගෙන් කිසි වැරද්දක් වෙන්නේ නැහැ මේ ඉක්මනට තරහ යනවා. මේක තමයි පිරිහීම. ඒ තරහින් කියන වචනේ හිතන දේෙන් කොච්චර පෞරස් වෙනවද? අම්මට තාත්තට අතපය දික් කිරීම, කරන වංචාව, මේ ඇඟේ ලේ දුවන්නේ දෙමව්පියෝ දෙන්නගෙන්නේ. ඒ ලේ වලින් හැදුන ඇඟෙන් අත උස්සන්නේ කොහොමද? මිත්‍රද්‍රෝහීනේ. මේ පුංචි කට කොච්චර හොදා මේ පුංචි කටේ රංකිරි කට ගාලා බත් කටවල් කොච්චර අම්මා මෙහෙම කොච්චර ඔය කටට බත් ගුලි කරලා ගිල්ලවල තියනවාද ඔය කටින්. ඒ කටින් අම්මාට වචනයක් කියන්නේ කොහොමද? නිරේයයි. ඔය කටවල් වලින් බනින්න එපා දෙමව්පියන්ට නිරේයයි. ඔය කටට ගොඩාක් අම්මා බත් කවලා තියෙනවා. ලෝකෙ පිරිහි යනවා. ඊට පස්සේ කියනවා මේ ක්‍රෝධ බව කියන එක ක්‍රෝධේ තරහව පිරිනනවා කියනවා ස්වාමීනි අපි තතිය තුන්වෙනි කාරණාවත් දැනගත්තා. අනේ අපිට හතරවෙනි කාරණාව කියලා දෙන්න පිරින හැටි දෙවියෙක් අහන්නේ. ඒතර මේ කියන ඒවා කොහේද තියෙන්නේ? දිව්‍ය ලෝකෙද මනුස්ස ලෝකෙද? එහෙනම් පිරෙන්නේ දිනු වෙන්නේ මෙහිදී. මෙහි විනාශය හදාගන්නේ. දිව්‍ය ලෝකෙ නෙමෙයි විනාශය හදාගන්නේ. මෙහි. මේ කියන්නේ ඔක්කොම තියෙන්නේ මෙහෙනේ. ඊට පස්සේ තියෙනවා මේ බලන්න. ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං. අම්මා තාත්තා ඉන්නවා දිරලා යවුම් බව අතීතයට ගිහිල්ලා. පහුසන්තෝන භරති තම් පරාභවතෝ මුකං. ඒ මව්පියෝ දෙන්නගෙන හොයන්නේ දුක් දෙනවා පෝෂණය කරන්නේ ඔන්න පිරිහීම. කෙටියෙන් ගත්තොත් මව්පියෝ ගැන හොයන්නේ. මේක කොච්චර මේ අපේ පිරිහීමට බලපාලා තිනවද කියලා මෙන්න මේ කාරණාවෙන් හොයන්නකෝ. මට මේක මතක් වුණේ අද තරුණ පුතාලා ටිකක් මම මේ බණ ටෙන්ට හදනකොටම මේ පුතාලා ටිකක් ඇවිල්ලා කතා කළා. ඒ ළමෙක් මේකම සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවා. ඒකට උත්තර දෙනකොට තමයි මට මේ කාරණාව ආවේ. මං ඇහුවා පුතා ඔයා දැන් ඒ ළමයි තරුණ ගෑනු ළමයි එක්ක සම්බන්ධතාවක් ඇති. මං කෝ ඔයා ආදරෙන් ඔය කෙල්ලන්ට කතා කරනවානේ. ඔය විදිහට ආදරෙන් අම්මත් එක්ක කතා කර ඉඳලා තියෙනවද? මේ කොහේවත් යන කෙල්ලන්ට දෙන ආදරේ තමන්ව වදපු අම්මට දෙන්නේ නැහැ අද ලෝකේ. කොල්ල රංචුවක් කියනකොට මචං වරෙන් හොඳ තැනක් තියෙනවා තේ බොන්න කියලා හොඳ තැනක් කියලා හොඳ කියමු වටේ පිටේ හොඳට පේන ගඟක් දොලක් ගලාගෙන යන තැනක කණ්ඩ බොන්න යනවා. අම්මා තමන් වදපු අම්මායි තැනට ගෙන්නන්න ගියොත් තාත්තා ගෙන්නන්න ගියොත් මේ රටේ ලෝකෙ කොහෙවත් නැති උන්ට දෙන ආදරේ සෙනෙහස තමන්ගේ අම්මට දෙන්නේ නැහැ. ඇයි තවත් අය ලොකු වෙලා අර අම්මගේ බඩේ නේද හිටියේ මාස 10ක්. අර තාත්තා නේද පෝෂණය කළේ. ඒ ලේ නේද ඇඟේ තියෙන්නේ. අමතක වෙලා. කොච්චර බත් මේ කටින් කවලා තියෙනවද අම්මා තාත්තා? මෙතන ඉන්නවා. ජීවිතේට එකම එක දවසක් අම්මට බත් කටක් කවපු නැති අය. අම්මා තාත්තා මැරිලා නම් ශෝකේ උපදී දැන්. අම්මා තාත්තා ඉන්න අය ශෝකේ උපද්දව ගන්න එපා. කොච්චර ඔය අතින් උය අපිට දුන්නද? අපේ අතින් උයලා බත් කටක් අම්මට දෙන්නේ කවද්ද? මං ඒ කොල්ලගෙන් ඇහුවා
උඹගේ අතින් උයලා බත් ටිකක් අම්මට දීපන් කිව්වා. බත බෙරි වෙයි කිව්වා. හරියට ඇට්ටකුණා වෙයි කිව්වා. ඒත් ඒ අම්මට ඒක තමයි රසම කෑම ජීවිතේ. අපේ කොල්ලා උයලා දුන්න ඉස්සෙල්ලාම බත් කට. අම්මා ඒකට ගරහන්නේ. අම්මා උයනවා දැකලා මටත් ගෙදරින්දින් චූටි කාලේ උයන් ආස හිතුණා. අම්මා ඉතින් කුලී වැඩට ගිහිල්ලා එනකොට හාල් ටිකක් අරන් මං ඉව්වා. මට හොඳට මතකයි ඒක. දෙතුන් වතාවක් කිව්වා. දැන් මට තේරෙනවා මේ බත ගොඩක් බෙරි වෙලා කැඳ වෙලා. අපේ අම්මා කිව්වේ නෑ නේක. ඒ නිසා අද මං ඉන්න ආරණ්‍යක හදිසියවත් දාන්නේ නැති වුණොත් මේ අත් දෙකෙන් බත් ටිකක් හොයලා දන් දෙන්න පුළුවන්. තමන්ගේ අම්මාට තාත්තාට බත් ටිකක් කවන්නේ කවද්ද? ඔයාලගේ ඇඳුම් අවුරුදු කීයක් හේදුවද? අවුරුදු 10ක් 15ක් හොදන ඇඳුම් ටික බලන්නකෝ කී දවසක්ද? ඉස්කෝලේ යන ඇඳුම දවස් දෙකෙන් දෙකට හොදන්න එපා. තමන්ගේ අම්මගේ චීතරිද්දක් හොදපු නැති ළමයි ඉන්නවා. උන්දලගේ ඔප්පු තිරප්පු හොයනවා. තමන්ගේ යුතුයකම් නැහැ. පිරිහෙනවා. උන්ට කවදානම් බුදු සසුනක් ලැබෙයිද? උන්ට කවදානම් අමාමහ නිවනක් ලැබෙයිද? පිරිහෙන ලෝකෙට ආස කරන්න එපා. තුනුරුවන් සරණ යන්න. මේ පිරිහෙන දොරටු ටික වහගන්න. ඒක තමයි ප්‍රතිපදාව. තමන්ගේ අම්මයි කකුල් දෙක අල්ලලා වඳින්න මෙච්චර කාලයක් වෙච්ච වැරදි වලට. තාත්තයි කකුල් දෙක අල්ලලා වඳින්න මෙච්චර කාලයක් වෙච්ච වැරදි වලට. ඔයාලා කොච්චර නාවලා තියනවද? අම්මලා උණු වතුර ටික දාලා මේ අත ඔබලා බලනවා කිහිප විටක් වතුර රස්නේද දාන්නේ නැහැ කියලා. ඒත් ඔළුව අල්ලගෙන පොඩ වතුර දාලා තමයි වතුරේ දරුවා තියන්නේ. එක දවසක් Tamanගේ අත් දෙකෙන් අම්මා තාත්තා නාවලා තියනවද කියලා බලන්න. දෙමව්පියෝ නාවලන්. ඕකට තමයි දෙමව්පියන්ට ණයයි කියන්නේ. ණයයි. ඒ ගුණධර්මවත් නැතුව හොයන නිවන මොකද්ද? ඔය ගුණධර්ම වලින් උපද්දවන අමාමහ නිවන අටපිරිකරය පූජා කරලා සුරුස් ගාලා ලැබෙයිද? ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. ප්‍රතිපදාවක් තියෙන්න ඕන පින්වත්නි. තමන් මොන හරි පුහුණු වෙලා තියෙන්න ඕන. ඔය පුහුණු වෙන වැඩපිළිවෙල මේ ජීවිතෙන් අවසන් නොවුණා. මේ බුද්ධ ශාසනයේ ග්‍රීස් ගහක් නෙවෙයි. ග්‍රීස් ගහ නම් අඩිය තිබ්බට පස්සේ ලිස්සලා ආයි මුලට වැටෙනවා. මේ බුද්ධ ශාසනයේ අඩියක් ඉස්සරහට තිබ්බොත් තිබ්බම තමයි ඊළඟ ජීවිතේ ඉතුරු එක හරි යනවා. මේ බුද්ධ ශාසනයේ එහෙම එකක්. ඊට පස්සේ තියෙනවා ගොඩාක් ඔය දැන් කරුණු ගොඩාක් තියෙන එක මුල කරුණු ටික විතරයි විස්තර කරගෙන යන්නේ. අනේ මේ පරාභව සූත්‍රේ ගොඩක් කරුණු තියෙනවා. තවම විස්තර කළේ ඔය හතරවෙනි එක. දැන් පැය කමාරකට වැඩි ගියා. මගේ බුදුරජාණන් වහන්සේ වදාරපු සූත්‍ර දේශනාවල එක වචනයක අර්ථ කොච්චර දේවල් හිතන්න තියෙනවද? මම මුලින් පිරිහෙන පසුබිම හදලා සූත්‍රය කියපු නිසා ඇහුවා. පටන් ගත්ත වෙලාවෙ මම අද පරාභව සූත්‍රය කියන්නම් කිව්වනම් ඈනුම් අරිනවා. පසුබිම හදලා කිව්ව නිසා අහගෙන හිටියා. මේ තමයි ධම්මා 16 දහම් කැඩපත. මේ සූත්‍රයේ ඉස්සරහින් තියාගන්න කන්නාඩිය. දැන් බලන්න Taman දිහා. මොකද්ද Tamanට වෙලා තියෙන්නේ කියලා. දැන් හිතාගෙන ඉන්නේ අම්මලාට අපි කොලා, තාත්තලාට අපි කොලා. අපි නෑ උන්දලට කියනවා. කවදාවත් දෙමව්පියන්ගේ ණයෙන් නම් නිදහස් වෙන්න බෑ. අවුරුදු 100ක් ජීවත් වෙන දරුවෙක් අම්මයි තාත්තයි උරපත්තේ දෙපැත්තේ තියාගෙන නාවලා කවලා පොවලා අවුරුදු 100ක් උපස්ථාන කළත් ණයෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා සියල්ල දන්න සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා. මෙන්න ණයෙන් නිදහස් වෙන දුවෙක් මේ බණ ටික කියන්නේ තමන්ගේ තාත්තට පින් පිනිස. ඉන්න කල උපස්ථාන කළා. තාත්තා මැරෙන්න පණ අදිනකොට දුව ඉක්මනට හැංගුණා. දරුවෝ ටික ඔක්කොම ඉක්මනට හැංගුණා. ඇයි? තාත්තගේ විඥානේ දරුවෝ තුල පිහිටයි කියලා තාත්තා බේරගත්තා.
දුර්ලභයි. ඒ වගේට මොන ගෙහි සංඝයා. ඒ වගේට කවදා හරි මොන ගෙහිනවා. සත්පුරුෂෝ මොන ගෙහිනවා ඒ අයට. තමන් අසත්පුරුෂ ධර්මයේ ඉඳලා දැන් ගොඩාක් අය මේ ටීවී වලින් ඉන්ටර්නෙට් එකෙන් බණ අහනකොට ඔය හාන්දරෝ ගෙන්නලා අපේ ගමෙත් බණක් කියන්න ඕන. සෝබන නම් එපා. අවංකත්වයක් ඕන. තමන් වැරද්දකින් අත් මිදෙන්න ඕන. තමන් හැදෙන්න ඕන. හැදිලා අන්න කරුණාව ඉපදුනොත් මං මේ වැරද්දෙන් අත් මිදුනේ මේ බණ ටික අහලා අනේ මේ හාමුදුරන්ගෙන් අපි මටත් පුළුවන් නම් තව කීප දෙනෙක් හරි බේරගන්න කියලා. හොයා පස්සෙන් ඔය යන්න ඕනේ. සත්පුරුෂ ධර්මයේ මුණ ගස්සනවා යාව. අද ගොඩාක් අයට මොන ගැහින්නේ සත්පුරුෂයෝ. සෝබනේ වැඩි. අපිත් බණක් කොලා. දැන් ගොඩාක් ධර්ම දේශනා මාලාවල් බලන්න හැම පැත්තෙම හාමුදුරුවෝ එකතු කරලා කරනවා ආචාරුවක්. ඊයේ කියපු බණ වැරදි කියලා අද හාමුදුරුවෝ බණ කියනවා. අද නිවන් දකින්න හැට ගැන කියනට හිට විහිළු බණක් කියනවා. මිනිසුන්ට ආචාරුවන්නේ මොකද්ද දුන්නේ? සෝබනේ. ප්‍රසිද්ධ හාමුදුරුවෝ ගෙනවා කියලා සෝබනේ. සෝබනේම ලැබේ. සසරට සෝබනේම ලැබේ. මේ ලෝකෙට ආස කරන්න එපා. ඊට පස්සේ දෙවියා කියනවා ස්වාමීනි අනේ ඒ කාරණාවත් ඇහුවා. පංචමං භගවා බ්‍රූහි පස්වෙනි කාරණාව කියන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වා පි වනිබ්බකං ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ ඊළඟන එන කෙනෙක් ඉන්නවා නම් මුසාවාදේන වංචේති තම්පරා බෞතෝ මුඛං. මුසාවාදයෙන් වංචා කරන බොරු කියනවා. කෙපරැද්ද බානවා. හාමුදුරුවෝ නමකට බොරුවක් කිව්වා කියන්නේ පිරිහීම. හාමුදුරුවෝ බොරු කියනවා නම් ඒක හාමුදුරන්ගේ එකක්. ඇයි බුදුරජාණන් වහන්සේ මහානකම ගැන රාහුල ස්වාමීන් වහන්සේට වදාලානේ. රාහුල වතුර පාදෝන කරන භාජනේ වතුර ටික ඉස්සා. රාහුල මේ භාජනෙන් වතුර ඉහිනව දැක්කද? එහෙමයි ස්වාමීනි. මහාන වුණාට පස්සේ බොරු කිව්වොත් මහානකම ওই විදිහට විසි වෙනවා කිව්වා. රාහුල මේ භාජනේ වතුර තියනවද? ස්වාමීනි චූට්ටිත්තක් ඇතුලේ තියෙනවා. රාහුල මහාන වුණාට පස්සේ දැන බොරු කිව්වොත් මහානකම චුට්ටයි. භාජනේ අනිත් පැත්ත හැරුවා. රාහුල මොකද්ද? ස්වාමීනි මම භාජනේ අනිත් පැත්ත හැරිලා. රාහුල දැන බොරු කිව්වොත් මහානකම කන පිට ගැහුණා. භාජනේ අනිත් පැත්ත හැරුවා. රාහුල මොනවද භාජනේ තියෙන්නේ? ස්වාමීනි මොකුත් නැහැ හිස්. රාහුල දැන බොරු කිව්වොත් මහානකම හිස් කිව්වා. ඒ හාමුදුරන්ගේ පැත්ත. ගිහි එක හාමුදුර නමකට බොරු කිව්වොත් පිරිහෙනවා. ඔහුට සුගතිය නැහැ. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා මිනිස්සු මැද කියනවා සෝබනේට. පස්සේ මතකවත් නැහැ. මට කොච්චර මොන ගෙහිරින් තියෙනවද ඒ වගේ අය. සෝබනාය. ඒ නිසා බොරුව. හිඟන්නේ ගුරු උනත් බොරුවක් කියන්න එපා කියලා මේ බණපදේ තියෙන්නේ. වනිබ්බකන් ඉල්ලගෙන එන අයට. අර මට කිව්වේ අර හිඟන්නේ කිව්වා හාමුදුරනේ ගෙදරකට ගියාකෝ පොසත් ගෙදරකට. හිඟා කාගෙන ගියේ කිව්වා. අනේ මහත්තයෝ කීයක් හරි දෙන්න කිව්වලු. ඊට පස්සේ 5000ක් අතට දීලා කිව්වා උඹ රුපියල් 2ක් අරන් ඉතුරු සල්ලි ගෙනත් දියන් කියලා. ඒ ඇත්තන්ට වසල සූත්‍රය කියනවා වසලයි කියලා. මෙතන කියනවා පිරිහෙනවා. මිනිසුන්ට මෙහෙමත් කරන්න පුළුවන්ද? මෙහෙමත් කරන්න පුළුවන් පිරිහීම. ක්‍රෝධය මට ආයෙ ළඟදීන් අහන්න ලැබුණා ක්‍රෝධය. අර අල්ලපු ගෙදර මේට ක්‍රෝධයි තරහයි. ඒ අල්ලපු ගෙදර කොල්ලට කෙල්ලෙක් ගෙනාවා. කෙල්ලගේ නම රෝසි. මේ පැත්තේ ගෙදර ගෑනු කෙනා ගෙදෙට බැල්ලියක් ගෙනාවා. ඒ බැල්ලිට නම දැම්මා රෝසි කියලා. ඇත්තටම මිනිස්සුන්ට ඒතකොට බැල්ලි රෝසි මෙහෙම වර කියනවා. අර අල්ලපු ගෙදෙට ඇහෙන්න. මිනිස්සුන්ට මෙහෙම කරන්න පුළුවන්ද?
මම මේක අහලම නෑ. මට හරියට මට දුකක් හිතුණා. මිනිස්සු මෙහෙම වෙලාද කියලා. මම මගේ ගුරු ස්වාමීන් වහන්සේගෙන් ගිහිල්ලා ඇහුවා. ස්වාමීනි මෙහෙම එකක් වෙලානේ. මිනිස්සු මෙහෙම වෙනවද කියලා. කිව්වා ආයස්මතුනි මං ওই වගේ කතා ගොඩක් අහලා තියෙනවා කිව්වා. උන්වහන්සේ ගොඩාක් කාලයක් මිනිසුන්ට සිත සැලසුවානේ. මිනිසුන්ගේ කියපු ගොඩක් දුක් අහලා තියෙනවා. මිනිසුන්ට එහෙම වෙලා ආස කරන්න එපා මේ ලෝකෙට. තමන් බැඳපු ගෑණිට කියනවා බැල්ලී කියලා. එතකොට අර ආදරෙන් පෝරුවේ දාගෙන මේ ඊළඟට මේ මඟුල් තුලා කියලා රතිඤ්ඤපත්තු කළ බැල්ලියක්ද කිනාවේ? පිරිහුණු ලෝකේ. බොරු කියනවා නම් ඒක පිරිහීම කිව්වා. ඊට පස්සේ කියනවා අනේ ඒකත් දැනගත්තා. ස්වාමීනි අපිට කියලා දෙන්න කිව්වා. 6 වෙනි කාරණාව. පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ බුඤ්ජති සාදුනි තම් පරාභවතෝ මුඛං කියනවා ගොඩාක් ධන දාන්නේ තියෙනවා වත්පෝසක්කන් තනියෙන් භුක්ති විඳිනවා කාටවත් දෙන්නේ නැහැ තනියෙන් භුක්ති විඳිනවා කොරින් කෑම පාර්සලෙ ගිහිල්ලා ලියාගෙන කනවා පිරීම මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ හවස පන්ති දිනනකොට අපි කරන්නේ කෑම පාර්සලෙ ලියාගෙන කොල්ල 5-6 දෙනාම එකක් කනවා. ඊට පස්සේ ඊළඟ එක ගන්නවා 5-6 කොච්චර කෑවද කියලා දන්නේ නැහැ, මන්දිද කියලා දන්නේ නැහැ, වැඩිද කියලා දන්නේ නැහැ, කවුද ගෙනාවේ කියලා දන්නේ නැහැ, ගෙනාවේ නැත්තේ කවුද කියලා දන්නේ නැහැ. අහෝ අදීවනේ. හොරෙන් කනවා. සමහරට ස්වාමියා හොරෙන් කනවා බිරිඳට හොරෙන්. ස්වාමියාට හොරෙන් බිරිඳ යමක් කෑවොත් බීවොත් භුක්ති විඳොත් ඈ පිරිහිනවා. දරුවන්ට හොරෙන් දෙමව්පියෝ යමක් කළොත් පිරිහිනවා. මම දැක්ක ඉන්දියාවේ ගිය වෙලාවේ ලංකාවේ අය නන් නෙවෙයි. මම දැක්ක එක බිරිඳක් තමන්ගේ පුංචි දරුවාට මේ බැඳු මිනිස්සුන්ට කිව්වා මේ බබා අරන් අරහිට යන්න කියලා ඈ සෙල්ෆි ගහනවා. මට එකපාරම හිතුණා දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට තනියෙන් ෆොටෝ ගන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි ලෝකේ ධර්මය. දරුවා යවලා තනියෙන් ෆොටෝ ගන්න එක අසත්පුරුෂකමක්. මේ ෆොටෝ එකේ පව එක තියෙනවා. අම්මා කෙනෙකුට දරුවෙක් ඉපදුනාට පස්සේ ඈ තනි නෑ. ඈට කෙනෙක් ඉන්නවා. දරුවා මේ බඩවැල කඩාගෙන ආපු කෙනෙක්. ඇඟේම කොටසක්. දරුවාගේ ඇස් වලට කඳුළු වෙනකොට අම්මගේ ඇස් වලට කඳුළු වෙනවා. දරුවාට ඔළුවේ කැක්කුම එනකොට අම්මගේ හිත රිදෙනවා. ඈටත් අසනීපයි. දරුවෝ අසනීප වුණාම පස්සේ ගොඩාක් කඳුළු වැටෙන්නේ අම්මලාගේ. දරුවෝ බඩගින්න ඉන්නකොට ගොඩාක් බඩේ ගින්දර එන්නේ අම්මලාට. දැන් ඒව නැහැ. තනියෙන් භුක්ති විඳින හැම දෙයක්ම. Tamanට ලස්සන ඇඳුම වෙනවා දරුවන්ට හොයන්නේ නැහැ. පිරිහිලා තවක් කෙනෙක් වෙනුවෙන් නැහැ. තනියෙන් භුක්ති විඳිනවා. මේවා ඉතින් ගලපලා බලන්න ඉඩම් වලට ගලපන්න ස්වාමියා බිරිඳ වශයෙන් ඉගෙන ගන්න තැන් විදියට ඒ තමන් ඉගෙන ගන්න පරිසරයට ගන්න මේක තමයි සිද්ධාන්තය තනියෙන් භුක්ති විඳිනවා. ඊට පස්සේ ඊළඟට කියනවා නේ ස්වාමිනේ ඒකත් දැනගත්ත තව කාරණාවක් කියන්න 7 වෙනි එක කියන ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතෝ මුඛං ජාතියෙන් මත් වෙලා උඩඟු වෙලා ජාතියෙන් ඊට පස්සේ ධනෙන් උඩඟු වෙලා ගෝත්‍රයෙන් උඩඟු වෙලා තමන්ගේ ඥාතින් පව යට කරනවා කියන උන් කවුද අඳුරන්නේ කියලා කොහොමද ඔය තනි තනියෙන් මුළු ගැලෙන්නේ මොකටද ඥාතිත් එක මොහු වෙන්න කැමති නැහැ මොහු වෙන්න කැමති නැහැ තනි තනියෙන් මුළු ගැන්වෙනවා තමන් උසස් කරලා උන් එක අපි පෑහෙන්නේ නැහැ කියලා ඔක්කොම පිරිහීම මේව විස්තර කරනවා නම් දවස් ගණන් විස්තර කරන්න තියෙනවා සිද්ධාන්තය තමයි තමන් ජාතියෙන් හරි ධනෙන් හරි ගෝත්‍රයෙන් හරි ඉගෙනීමෙන් හරි තමන් ලොක්කා කියලා හිතාගෙන අනිත් උන් පාගෙනව තමන්ගේ ඥාතින් පවා ඇයි දෙමව්පියෝ පවා මාළු මඩමට දාන්නේ ගේ පිළිකන්නට දාන්නේ දෙමව්පියෝ පවා උන්නේ ඉස්කෝලේ යව්වේ
දැන් ඔටෝ ඉබේම 이르දියෙන් වාගේ ඉස්කෝලේට ගිහිල්ලා ඉගෙන ගත්තා මේ ළමයි. පොන්ච් ඊළඟට අතට එකපාරම පෑන අරන් 이르දියෙන් අකුරු ආවා. අනේ උන්දලා කොච්චර රවුම් ඇඳලා ඇතිද? අකුරු දන්න අම්මලා අකුරු දන්නේ වගේ රවුම් අඳිනවා ළමයි නිසා. ඉතින් මේ ඔක්කොම අමතක වෙලා යනවා. ඉතින් අනිත් අය කෙලෙහි ගුණ නැහැ. මේ ඔක්කොගෙම තියෙන කෙලෙහි ගුණ නැහැ. පිරිහීම. දැන් මම මේ සුත්ත නිපාතේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ මහාන වෙලා අවුරුදු 12ක් මේ පොත දැකලවත් නැහැ කොපන්සලෙද්දී. දැන් අද අපි මහාන වෙන අද ළමයාත් සුත්ත නිපාතේ කියනවා. මේ සුත්ත නිපාතෙන් සූත්‍ර දේශනා පරාභව සූත්‍රය. සත්පුරුෂයෝ ලෝකෙට කොච්චර දෙයක් දායාද කළාද? එසා බණ පොතක් ගන්නකොට ධර්මයේ කියපු කෙනා අමතකයි නා. කෙලෙහි ගුණ නැහැ. යට කළා අනිත් අය. ඔහුන් කතරම් දේවල් කළත් පිරිහීම නැමැති දේ උරුම කරගත් අය. ඊට පස්සේ දේශනා කරනවා කියනවා ස්වාමීනි 8 වෙනි කාරණාව කියන්න. ඉත්ති දුත්තෝ ස්ත්‍රී දූර්ත සුරා දුත්තෝ සුරා දූර්ත අක්ඛ දුත්තෝත ස්ත්‍රී දූර්ත සුරා දූර්ත ඊළඟට ලද්දන් විනාශේති. දැන් මේක පරිවර්තනය කරලා තියෙනවා. ගැහැණුන් වෙත බැඳී ලොල් වී මත් වතුර සුරා දූර්ත සෝදුව පිනිස කැප කරමින් දිවි යතුර ලද සියලු දේ වනසන විස කතුර ඔහු ළඟ තිබී පිරිහි යන සැද වතුර. මේ දූර්ත වුණොත් දැන් තියෙන කාන්තාව ඇසුරු කිරීමේ දූර්තයි. දැන් ඕකට තේරුම් ගන්නට මේ කියපු වචන ටික කාටවත් තේරෙනවද? මේ ෆෝන් එකේ තියෙන සෙල්ලම් ඔක්කොම මේකටයි තියෙන්නේ. මැසේජ් ගහන එක පවා සෙල්ලමක්. මෙහින් යවනවා, එහෙන් උත්තරයක් එනවා, මෙහින් යවනවා, මෙහින් උත්තරයක් එනවා, මෙහින් යවනවා, මෙහින් උත්තරයක් එනවා. ෆෝන් එකෙන් විනාශ වෙච්ච ළමයි ඇවිල්ලා දුක් ගැනවිලි කියලා අපි සමහරට එයාලගේ සමහර දේවල් එයාලට ඔප්පු කරවන්න මේ මම අපි කියන මැසේජ් එක දැන් ඔබපන් උඹ ගහපු මැසේජ් දිහා බලන්න කියලා. රෑ 1-2 වෙනකල් මැසේජ් යවලා. අවසානයේ අනේ විතරයි. ඒ කියන්නේ වචන එන්නේ නැහැ. ලොල් වෙලා මෝහණේ වෙලා වීඩියෝ බලනවා රෑ එළි වෙනකල් හොයාගන්න පුළුවන් ඇස් කළුයි මේ ඇස් වටේ කළු වෙනවා කොල්ලන්ගේ කෙල්ලන්ගේ රෑ එළි වෙනකල් නිදි මරලා අම්මලා වට ඉස්පිරිතාලේ ගිහලා බෙහෙත් එක්කට වැඩක් නැහැ නිදි පිට ගෙනත් දෙන්න දූර්ත තියෙන්නේ මේවා ඉතින් තේරෙනවනේ ස්ත්‍රී දූර්ත සුරා දූර්ත පතිවෘතා ධර්මයක් නැහැ ස්වාමියාගෙන් සතුටු වෙන්නේ නැහැ බිරිඳගෙන් සතුටු වෙන්නේ නැහැ බබසරක් නැහැ බ්‍රහ්මචාරී බවක් නැහැ ඉන්ද්‍රිය සංවරයක් නැහැ ඊට පස්සේ දූර්ත ඊට පස්සේ ඉතිහේතං කියන 8 වෙනි කාරණාව ඇහුවා ස්වාමීනි 9 වෙනි කාරණාව කියනවා සේහි ධාරේ සන්තුට්ඨෝ තමන් වේසියාසු පදිස්සති තමන්ගේ ස්වාමියාගෙන් සතුටු මේ බිරිඳගෙන් සතුටු වෙන්නේ නැතුව වේසියාසු පදිස්සති වෙසඟනක් හොයාගෙන යනවා. මෙතන පාලි වචනේ දැන් මේ වේසි කියන එක පාලි වචනයක්. කවුද මේ වෙසඟන වේසි කියන වචනේ කාටද සුදුසු? බැඳපු කෙනෙක් තවත් බැඳපු කියන්නේ අපි දන්නවා මෙයා බැඳලා කියලා. තවත් පවුලක මිනිසෙක් එක්ක තව ස්ත්‍රියක් නිදා ගන්නවා නම් ඒ ස්ත්‍රියට කියන නම තමයි වෙසඟන වේසි කියන වචනේ. පවුල් කඩාකප්පල් කරනවා. තමන්ගේ බිරිඳ ඉදින් තවත් ඒ වගේ අය හොයාගෙන යනවා. අද කාලේ බැලුවත් ඇති. ටෙලිෆෝන් නම්බරේ තිබ්බත් ඇති. මෙහෙමත් පිරිහීමක්. මෙහෙමත් මේ මත්වීමක්. මෙහෙමත් කාම 10ක්. ඊට පස්සේ
දිස්සති පරදාරේසු තම් පරාභව වෙන ගෑනු ගැන හොයෝයා ඉන්නවා නම් පිරිහීමමයි. ස්ත්‍රියකටත් ඒකේ අනිත් පැත්ත. ඊට පස්සේ දේශනා කරනවා 9 වෙනි කාරණාවක් දැනගත්තා. 10 වෙනි කාරණාව කියන්න ස්වාමීනි. කියනවා අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනින් තස්සා ඉස්සන සූපති තම් පරාභවතු මුක. කියනවා මේකේ තියෙන බණපදේ මම කියන්නේ වයසට ගිය මිනිස්සු පීරුවත් හැදිලා නැති ස්ත්‍රීන් ගේනවා කියන විවාහයෙන්. ඊට පස්සේ ඉරිසියාවෙන් නිදා ගන්න නැතුව ඉන්නවා කියනවා. අද කාලේ ඔක වෙන්නේ මෙහෙමයි. ලස්සන කෙල්ලෙක් බඳිනවා. ඊට පස්සේ මිස් කෝල් එකට සැකයි. අද කාලේ පෞල් ජීවිතවල ගොඩාක් දුකින්ම ඉන්න පෞල් ජීවිත තමයි. ලස්සන කෙල්ලෙක් බැඳලා නම් ඒ පෞල් ජීවිතේ ගොඩාක් දුක. ඒ සැකයි. hina වුණත් සැකයි. මිස් කෝල් එකත් සැකයි. ගෙදරට කවුරු හරි ආවා කිව්වත් සැකයි. දවස් දෙක තුනක් පිටින්ටත් බයයි. නමුත් ලෝකෙට සෝබන යනවා ලස්සන කෙල්ලෙක් බැඳා. ලස්සන කොල්ලෙක් බැඳා කියලා. නමුත් සැකේ ගෙදර. නිදා ගන්න නැහැ කියනවා රැට ඉරිසියාවෙන්. මේකී නොපිටයයි කියලා. පිරිහීම හැර මේකට මොකක්ද අහනවා කියන වචනේ. පිරිහීම. ඊට පස්සේ කියන 10 වෙනි කාරණාව දැනගත්තා. දැන් මේවා දිව්‍ය ලෝකේ තියෙනවද? මේ පිරිහෙන ලෝකේ තියෙන මේ මනුස්ස ලෝකේ. ඊට පස්සේ ඉතින් දැන් ආසාවත් හැරගන්න. මේ ලෝකෙට ආස කරන්න එපා. පන්න යන්න එපා. හදිහුනියම් කරන්නේ, අනවින කරන්නේ, ඊළඟට වශීදී දෙන්නේ. මේ ලෝකේ මේක නේද අල්ලගන්න හදන්නේ. පාරේ මැරිලා ගියක් කමන්නේ තිසරණ සරණ ගිහිල්ලා. ගුණධර්ම දියුණු කළා පිරියෙන දොරටු වහගෙන පාරේ මැරිලා යන්න. මේ කුණු ශරීරේ පාරේ කුණු වෙලා යයි. ඒත් ඔබට සුගතිය දෙනවා. කියනවා නේද ඒකාදස 11 කියන්නේ 11 වෙනි පිරිහෙන කරුණ. කියනවා ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරිසං වාපිතාදිසං ඉස්සරියස්මින් තාපේති තම් පරාභවතෝ මුක. ගෑනුන්ට ලොල්ලොන දූර්තෙක් නැහැදිච්ච මිනිහෙක් ආයතනයක ප්‍රධානියා කළා නම් ඉවරයි කියනවා. ස්ත්‍රී දූර්තෙක් ආයතනික ප්‍රධානියෙක් නම් ඉවරයි කියනවා. එතනින් පස්සේ සියලු දෙනා පිරිහෙනවා කියනවා. ගුණ ධර්මයක් නැති නැහැදිච්ච මිනිසෙක් සභාවක සභාපති කළත් ඉවරයි. නැහැදිච්ච කෙනෙක්. ගමනක් සංවිධානය කළත් ඉවරයි. නැහැදිච්ච කෙනෙක්. දඹදිව ගියත් ඉවරයි. නැහැදිච්ච කෙනෙක්. ඒකයි ඒව විස්තර කරන්න වෙලාව නැහැ. කෙටියෙන් સિદ્ધාන්තය අරන් විස්තර කරගන්න. ඊට පස්සේ කිව්වා නේ ස්වාමීනි 12 වෙනි කාරණාව කියලා දෙන්න. අප්පභෝගෝ මහතන්නෝ තියෙන්නේ පොඩ්ඩයි. බලන්න පෑ තුරුස්නාව. මේක මතක තියාගන්න. අප්පභෝගෝ මහතන්නෝ චුට්ටයි තියෙන්නේ. අතේ රුපියල් 1000යි 20000ක රෙදි හොයනවා. දැන් බලන්න කඩේක ගිහිල්ලා පැයක් රෙදි හොයනවා. තියෙන්නේ රුපියල් 1000 යතේ. අප්පභෝගෝ මහතන්නෝ පිරිහෙනවා. මිනිහා ඉවරයි. අප්පභෝගෝ මහතන්නෝ කත්තිය ජායතේ කුලේ. අල්ප භෝග තියෙන මහා තුරුස්නාව තියෙන කෙනෙක් රජ කුලේ ඉපදුනොත් එහෙම සෝද රජ්‍යම් පත්තේති. ඔහු රජකමත් පතනවා නම් ඉවරයි පරාභව. නොසුදුසු අය රජකම පැතීම. නොසුදුසු අය රජකම පැතීම පිරිහීම කියනවා. ඒ නිසා ඒක මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ ආය ප්‍රශ්නයක් අහන්න ඉඩ නොදී දේශනා කරන ඒතේ පරාභවී ලෝකේ පණ්ඩිතේ සමවෙක්කිය
මේ ඔන්නෝක තමයි පිරිහෙන එක. පඬිතයා ඕක නුවණින් විමසා බලනවා. අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජති සිවන්. ඒ අය තමයි ආර්ය සැපයටපත් වෙන්නේ. මෙතන ඉන්නවා නම් නුවණක්කාර කෙනෙක්. දැන් අද හෝ එහෙම නැත්නම් වහා ඉක්මනට පරාභව සූත්‍රය අරන් කරුණ ටික ලියා ගන්න ඕන. නුවණක්කාර කෙනා. ඒකෙන් බලන්න ඕන අපි පිරිහෙන පැති ටික. ඔබ දන්න යම්කිසි කෙනෙක් පිරිහියද්ද ඒ අය අනිවාර්යයෙන් මේ දොරටු වලින් ගිය අය. ඒ නිසා පිරිහෙන දොරටු වසා ගන්නට මෙතෙක් බන් ධර්මයේ අහලා රැස් කරගත් පින ඒකාන්තයෙන් උපකාර වෙත්වා. පිරිහෙන්නේ නැතුව දියුණුව පිණිසම අපිට ජීවිතේ හදාගන්න වාසනාව ලැබේවා. ගෞතම සසුනේ පිහිට ලැබේවා. පින්වත්නි, පුණ්‍යානුමෝදනාව අද මේ උතුම් ධර්ම දේශනාව සංවිධානය කරලා ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය විකාශනය කරන්නටත් දායකත්වයේ දරන්නේ පින්වත් වීරසිංහ චන්ද්‍රා මහත්මිය ඇතුළු දූ දරුවන් පිරිස. පළමුවෙන්ම සීල දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. සක් දෙවිඳුන් සතරවරන් දෙවියන් ඒ වගේම විස්කම් දෙව්පුතු ආල්වක සෙම්පතිදුන් ඇතුළු සෙම්පති දෙවිවරු ඒ වගේම සමන් දෙවියන් කතරගමන් දෙවියන් ඇතුළු ලක්වැසි සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු සියලු දෙවියන් බඹුන් නාගයන් මේ පින් අනුමෝදන් වී යම්කිසි කෙනෙක් මෙතන අනේ මටත් පිරිහෙන්නේ නැතුව ගුණධර්මයක් දිනු කරගන්න නැත්තම් කියලා සිතවිල්ලක් උපද්දවවද ඒ සත්පුරුෂයන්ට ඒකෙන් ඒ ගුණධර්ම දිනු කරන්න දෙවියෝ උපකාර කරත්වා මේ පින් අනුමෝදන් වී දෙවියෝද සැපේටමපත් වේවා. මේට වසර දෙකකට පෙර මිය පරලෝකීය දෙසැම්බර් 5 වෙනිදා එංගලන්තයේදී මිය පරලෝකීය ගෙගරිද සොයිසා මහත්මයාට පින් පිණිසයි මේ ධර්ම දාණය දෙන්නේ. ඉතින් ඒ නිසා පියාණන්ගේ අවසාන කාලයේදී ඒ දරුවන් හරියට පියාණන් ධර්මයේ යොදවලා තියෙනවා. ඔහු ධම්මකාමෝ. ඔහු ධර්මයේ කැමති කෙනෙක්. දැන් දුවලා ධර්මයේ කියලා නතර කරනකොට එයාට කතා කරගන්න අමාරුලු. අතින් කියනවලු තව කියන්න කියලා. නවත්තන්න දෙන්නේ නැහැ. අපූරුයි. ධම්මකාමෝ ධර්මයට කැමති. අපි ඔය ලෙඩ ඇඳේ ඉද්දින් අපිට ඔළුවේ කැක්කුම අපිට කියන්නේ යම්කිසි කෙනෙකුට. මම පොදුවේ අපි කියන වචන පාවිච්චි කරන්නේ. තව බලන්න ඔළුවේ කැක්කුමක් කාට හරි ඇදිච්ච වෙලාවක බණ ටිකක් දාන්නකො බලන්න. කැසට් එක පොලේ ගහයි. ඉතින් ඒ නිසා මේ ලෙඩ ඇඳේ ඉඳින් ධර්මයට ආස කළා කියන්නේ ඔහු දියුණු වෙනවා. ඒ අයට තමයි නිවන තියෙන සුගතිය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා අමා නිවනින්ම සැනසෙත්වා. කවුරුත් නම් මේ පරලෝකේ ඥාතින්ට මේ පින් අනුමෝදන් වී පරලෝක සැපේ වේවා. විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න ඕන අපේ මේ පිරිවෙනේ පින්වත් අනුනායක ස්වාමීන් වහන්සේට. උන්වහන්සේගේ පැවිදි ජීවිතය දැන් අවුරුදු 50 වසර ගෙවුණා. අවුරුදු 50ක් අසහවත දරාගෙන හිටියා. ගෝල බාල පිරිස හදාගෙන මේ පිරිවෙනේ දහම් අධ්‍යයනය දීලා අපේ නායක හඳුරු හරි ප්‍රේමනාපව වැඩ ඉන්නවා. නායක හඳුරු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සතාධික කාලයක් සුවසේ වැඩ සිටිත්වා කියලා සාදු කියනවා. අපගේ පරම පූජනීය අපිට ධර්මයේ කියලා දෙන අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඇත්තටම මේ සූත්‍රේ ওই විදිහට පරිවර්තනය නොකරන්න නම් අර්ථයක් දන්නේ නැහැ. පරාභව සූත්‍රයේ පිරිත් පොතේ තියෙනවනේ. පිරුවණ පොත් වහන්සේගේ කොච්චර කියවලා තියෙනවද? මේ සත්පුරුෂයෝ මේවා පරිවර්තනය කරපු නිසා නේද? දැන් ඔයක අහනකොට අපේ අඩුපාඩු හදාගන්න දෙහිතෙන්නේ පරිවර්තනයේ අඩුපාඩු හදන්න දෙහිතෙන්නේ. අපේ සත්පුරුෂයාට පේන්නේ තමන්ගේ අඩුපාඩු හදා ගන්න ඕන. අසත්පුරුෂයාට වචනවල අඩුපාඩු හදන්න හිතෙනවා.
එපමණකින් සත්පුරුෂ අසත්පුරුෂ බව තේරුම් ගන්න. අපේ කොච්චර හදා ගන්න තියෙනවද? අපි කියමුකෝ මේකේ පළවෙනි ගාථාව හරියට පරිවර්තනය කළා අනිත් ඔක්කොම වැරදුනා කියලා. පළවෙනි ගාථාව මදිද? ඒකයි සත්පුරුෂ කල්යාණ මිත්‍ර පින්වල් ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ වගේ මේ විහාරස්ථානයේ සියලු සංගරුවනටත් පොඩි ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත් ඒ වගේම ලෝකවාසී සංඝයාටත් ධර්මයේ හෝ සිල්මෑණියන් ඇතුළු සියලු සිල්මෑණිවරුන්ටත් ගෞතම සසුනේ පිහිට ලබන්න මේ පින් උපකාර වේවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරපු පින්වත් වීරසිංහ චන්ද්‍රා මහත්මිය ඇතුළු දූ දරුවන් සියලු දෙනාටත් ඒ වගේම හරියට වේස මහන්සි වුණ අපේ පින්වත් සුසිලා මෑණියෝ ඒ මෑණියන්ටත් ඒ මහත්තයාටත් පවුලේ සියලු දෙනාටත් ඒ වගේම ශබ්ද පූජාව සඳහා දායකත්වයේ දරූ පින්වතුන් නමින් මිය පරලෝකීය ගියහන් වීරසිංහ මහත්මිය ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ටත් ඒ පින්වතුන්ටත් ඒ වගේම සඳහන් කරලා තියෙනවා මිය පරලෝකීය රංජිත් කරුණාතිලක මහත්මයා, ප්‍රේමවති වීරසිංහ මහත්මිය, ඥානවති සිල්වා මහත්මිය, උපුල් ජයතිලක මහත්මිය ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් විත්වා. ශ්‍රද්ධා ධර්ම දේශනා සඳහා දායකත්වයේ දරන සියලු දෙනාටත් ඒ වගේම මේ පින්වතුන්ටත් ධර්මය අහපු සියලු දෙනාටත් ලොකු කුඩා සියලු දෙනාටත් පිරිහෙන දොර වහගෙන ගෞතම බුද්ධ ශාසනයේ දියුණු වීම පිණිස මේ පින් උපකාර වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.